අයිබෝන් හැමෝටම අද අපි පුතේ සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ පළවෙනි AET පළවෙනි අධීරේ ගිණුම්කරණය කියන විෂය ඇතුලේ පළවෙනි පාඩම අපි අවසන් කරලා තියෙන සාකච්ඡා කරලා ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා හඳුන්වුවා. ගිණුම්කරණ පරිසරය කියන එක අපි සාකච්ඡා කළා. එතකොට අපි අද සාකච්ඡා කරනවා මේකේ දෙවෙනි පාඩම ගිණුම්කරණය සම්බන්ධව. දෙවෙනි පාඩම ඔයගොල්ලෝ දන්නවා මේ දෙසැම්බර් මාසය පුරා අපි සාකච්ඡා කළේ ගිණුම්කරණය සහ ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය කියන විෂයන් දෙක. මොකද මේ විෂයන් දෙක බර තැබීම වැඩි. ගිණුම්කරණ විෂයේ බර තැබීම වැඩි. වගේම ගණිතය සහ සංඛ්‍යානය කියන විෂය තුලත් බර තැබීම වැඩි. විශාල පාඩම් සංඛ්‍යාවක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ නිසා මේ දෙක අපි මේ මාස පුරාටම සාකච්ඡා කළේ. නමුත් ජනවාරි මාසය තුල අපි විෂයන් හතරම සාකච්ඡා කරනවා. කියන්නේ ගිණුම්කරණයේ විෂයත් යනවා, ගණිතයේ විෂයත් යනවා, ප්‍රතිශත සංඛ්‍යානයේ ආර්ථික විද්‍යාව විෂයත් යනවා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන විෂයත් කියන විෂයන් හතරම අපි සාකච්ඡා කරනවා ලබන මාස තුල. එතකොට මේ මාසෙට වඩා වැඩ ලබන මාසෙ සිද්ධ වෙනවා. මේ මාසේ අපි විෂයන් දෙකක් තමයි කතා කර හිටියේ. හැබැයි ලබන මාසේ අපි විෂයන් හතරම යනවා. ඒ කියන්නේ ගිණුම්කරණයට දවස් 4ක්, ගණිතයට දවස් 4ක්, ආර්ථික විද්‍යාවට දවස් 4ක්, ව්‍යාපාර අධ්‍යයනයට දවස් 4ක් විදිහට. ඒතර සමස්තය වීඩියෝස් 16ක් ඔයගොල්ලන්ට ලබන මාසේ නරඹන්න වෙනවා. අධ්‍යයනය කරන්න වෙනවා. ඔයගොල්ලෝ වැඩ කටයුතු කරගන්න වෙනවා. right. එතකොට පුතේ අපි අද සාකච්ඡා කරන්න එනවා ගිණුම්කරණයේ දෙවෙනි පාඩම විදිහට ගිණුම්කරණ සමීකරණ පැත්තට. ඔයගොල්ලන්ට මතකයි අපි ගිණුම්කරණයේ හැඳින්වීම කරනකොට අපි කිව්වා ගිණුම්කරණයේ ප්‍රභේද කොටස් දෙකක් තියෙනවා. ප්‍රභේද දෙකක් තියෙනවා කිව්වනේ. එකක් මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වා. අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය කියලා කිව්වා. ඔබට මතකයි. හරි. මේකෙන් පුතේ මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණය කියන එක අපි ඉවක් කරනවා. මොකද අපි ඒක සාකච්ඡා කරන්නේ AAT දෙවන අධීරය ඇතුලේ. එහෙනම් අපි අද සාකච්ඡා කරන්න එනවා මොනවද මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ කියලා. ඇත්තටම මේ මූල්‍ය කියන්නේ මොනවද? මේ මූල්‍ය කියන්නේ මොනවද? මූල්‍ය කියලා කියන්නේ මගේ පුතේ මුදල් වලට. මූල්‍ය කියන්නේ මොනවටද? මුදල් වලට කියන නම. මූල්‍ය කියන්නේ මුදල් වලට කියන නම. එතකොට මුදල් සම්බන්ධ ගිණුම්කරණය නැත්නම් අපි කියන මූල්‍ය ගිණුම්කරණය කියලා. එහෙනම් මූල්‍ය ගිණුම්කරණය වෙන්නේ ව්‍යාපාරයක තියෙනවා ගනුදෙනු හා සිද්ධි. ඒ ගනුදෙනු හා සිද්ධි භාවිතා කරලා මුදල් මේ ගනුදෙනු හා සිද්ධි භාවිතා කරලා ව්‍යාපාරය තුලේ තොරතුරු පිළියෙල කරනවා. තොරතුරු පිළියෙල කරන්නේ ගිණුම්කරණින්. එතකොට ඔයාලට මතක ඇති ගිණුම්කරණයේ වැදගත්කම් කියනකොට අපි ගිය පාඩමේ මම කිව්වා ගිණුම්කරණය කියන්නේ තොරතුරු පද්ධතියක් කියලා. තොරතුරු පද්ධතියක් ලෙස ගිණුම්කරණ වැදගත් වෙනවා කිව්වා. ඒ නිසා මගේ පුතේ අපි අර ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවවලට ඒගොල්ලොන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උවමනා කරන තොරතුරු ටික හදලා ඔන්න ගිණුම්කරණය ලබා දෙනවා. අපි මූල්‍ය ගිණුම්කරණයෙන් කරන්න යන්නේ ඒක. ව්‍යාපාරයට ඇල්මක් දක්වන ඕනම සියලුම පාර්ශවවලට අපි තොරතුරු ටික හදලා දෙනවා. මේ මූල්‍ය ගිණුම්කරණය. එතකොට මගේ පුතේ මේ ව්‍යාපාරවල සිදුවෙනවා ගනුදෙනු හා සිද්ධි කියලා චාර්ට්. මෙන්න මේ ගනුදෙනු හා සිද්ධි ගිණුම්කරණයට යොදා ගනිමින් තමා දත්ත විදියට යදොම් විදියට යොදා ගනිමින් තමා අපි නිමවුම විදියට මූල්‍ය ප්‍රකාශන නැත්නම් තොරතුරු ගිණුම්කරණය ඇතුලේ පිළියෙල කරන්නේ. ඒතර ඕගොල්ලොන්ට මතක ඇති කලින් පාඩමේ මම කිව්වා යදොමක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමවුමක් තියෙනවා. ඒතර යදොම කියලා ගන්නේ ව්‍යාපාරය ඇතුලේ සිදුවන ගනුදෙනු හා සිද්ධි. ක්‍රියාවලිය විදියට ගන්නේ ව්‍යාපාරය ඇතුලේ සිද්ධ වෙන ගිණුම්කරණ කටයුතු ටික. නිමවුම විදියට ගන්නේ මූල්‍ය ප්‍රකාශන. මම ලියලා පෙන්නනවා. අපි ගාව තියෙනවා යෙදවුම්. අපි ගාව තියෙනවා ක්‍රියාවලිය. අපි ගාව තියෙනවා නිමැවුමක්. යෙදවුම වෙන්නේ සරලව කිව්වොත් ගනුදෙනු, පුළුල් අර්ථයෙන් කිව්වොත් ගනුදෙනු. ඒ කියන්නේ සිද්ධිත් එක්ක. ක්‍රියාවලිය වෙන්නේ පුතේ අපේ ගිණුම් කරන ක්‍රියාවලිය. නිමවුම වෙන්නේ පුතේ අපේ මූල්‍ය ප්‍රකාශන. නිමවුම අපේ මොනවද? මූල්‍ය ප්‍රකාශන. එතකොට අපි ගාව යෙදවුම් තියෙනවා, අපි ගාව ක්‍රියාවලියක් තියෙනවා, අපි ගාව නිමවුමක් තියෙනවා, මූල්‍ය ප්‍රකාශන කියලා. මේ සමස්තයට තමයි අපි ගිණුම්කරණයක් කියලා කියන්නේ. ඒතර අපි අද ඉගෙන ගන්න ඕනේ ගනුදෙනු හා සිද්ධි කියන්නේ මොනවද? ගිණුම් කරන ක්‍රියාවලිය වෙන්නේ මොනවද? ඒ වගේම මූල ප්‍රකාශන විදියට නිමවීමට යන්නේ මොනවද?
ඒක තමයි අපි දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න යන්නේ ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයේ පැත්ත. මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හැඳින්වීමක් මම අද මුලින්ම කරලා මම ඊළඟ කොටසට එනවා තමයි ඒ තමයි ගිණුම්කරණ සමීකරණ සමග ගණිත ගැටලු නැත්නම් ගිණුම්කරණ ගැටලු විසඳන්න. right. එතකොට පුතේ ඔයගොල්ලෝගේ නිබන්ධනයේ තියෙනවා මුලින්ම මූල්‍ය ගිණුම්කරණය කියලා හැඳින්වීමක්. අන්නේ හැඳින්වීම යටතේ ලියා ගන්න. ඒ හැඳින්වීම යටතේ ලියා ගන්න. ව්‍යාපාරයක් සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන්ට ඇල්මක් දක්වන පාර්ශවයන්ට එම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු පිළියෙල කර ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණය තුලින් සිදු කරයි. right. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා මූල්‍ය ගිණුම්කරණයේ අරමුණු හා අවශ්‍යතාවය කියලා. එතකොට අපි කිව්වා මොකටද ඕන වෙන්නේ? ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවවලට තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සපයන්න අපිට මේවා ඕන වෙනවා. අපි ඒ ප්‍රයෝජනවත් වන තොරතුරු සපයන්න ඕන වෙනවා කිව්වා ගිණුම්කරණය. ඒක තමයි අපේ අවශ්‍යතාවය. ඇල්මැති පාර්ශ්ව කීපයකට ඔන්න මම උදාහරණ දීලා තියෙනවා. එතකොට මේ ගිණුම්කරණය කරද්දී ගිණුම්කරණයේ අරමුණු ගැන අපි දැනන් ඉන්න ඕනේ. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු විදියට අපි පෙන්නන්නේ ඇල්මැති පාර්ශ්ව වලට තොරතුරු සැපීම. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඊට අමතරව තවත් අනු අරමුණු පවතින්න පුළුවන්. ඒ නිසා අපි පහලින් ලියමු. දැන් ප්‍රධාන අරමුණ ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා කොලයක ලියා ගන්න ඕන වගේ නෝට් එක ලියන පොතේ තරුවක් දාලා ගිණුම්කරණයේ අනු අරමුණු අපි කතා කරන්න යන්නේ. ගිණුම්කරණයේ අනු අරමුණු ලියන්න එක ව්‍යාපාරී ලාභදායිත්වය ගණනය කිරීම. කදා පළවෙනි එක පුතේ. ව්‍යාපාරේ ලාභදායිත්වය ගණනය කිරීම. දෙවෙනි එක ලියන්න ව්‍යාපාරේ මූල්‍ය තත්ත්වය ගණනය කිරීම. අපි මේවා මේ අධීර ඇතුලේ සාකච්ඡා කරනවා. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගණනය කිරීම. ඊළඟ එක ලියන්න ව්‍යාපාරය තුල සිදු මුදල් ප්‍රවාහයන් ගණනය කිරීම. ඒ කියන්නේ මුදල් ගලාගෙන ඒම් සහ ගලාගෙන යාම. වරන් ඇතුලේ ලියන්න මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම. වරන් ඇතුලේ ලියන්න මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම. මුදල් ගලා ඒම් කියන්නේ ව්‍යාපාරයට ලැබුණු මුදල් ලැබීම් කියන එක. මුදල් ගලා යාම කියන්නේ ව්‍යාපාරයක් සිදු කරපු මුදල් ගෙවීම කියන එක. එතකොට මේ මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම් කියන දෙක තමයි අපි මේ මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම කියලා හඳුන්වන්නේ. එතකොට ඒක අපි ගණනය කරන මුදල් ප්‍රවාහය කියන එක. තව එකක් ලියන්න හිමිකමේ සිදු වූ වෙනස් වීම ගණනය කිරීම. මේවා තමා මගේ පුතේ ගිණුම්කරණයේ අනු අරමුණු කියලා අපි හඳුන්වන්නේ. right.
ඊට පස්සේ අපි කතා කරනවා තවත් මාතෘකාවක්. ඒ තමා මෙන්න මේ ගිණුම්කරණය සඳහා භාවිතා කරන යෙදවුම් පිළිබඳව ඒ කිව්වේ ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ඔයාට මතකද මෙන්න මෙහෙම දෙයක්? ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී ඔට මේ ඔයා නම් ඉන්නේ මේ ඔයා ඉන්නේ කන් දෙකකුත් තියෙනවා කොණ්ඩෙත් තියෙනවා මේ ඔයා ඉන්නේ. ඔයා යනවා ව්‍යාපාරයකට මගේ පුතේ. ඔයා ගිහිල්ලා ව්‍යාපාරයෙන් ඔයා අධ්‍යාපනය ලබන පුද්ගලයෙක් විදිහට ඔයා ව්‍යාපාරයට ගිහිල්ලා මිලදී ගන්නවා මොනවද? පොත්. මං කියනවා පොත් දෙකක් ගත්තා කියලා. එතකොට ව්‍යාපාරේ මුදලෑලි කියන්නේ කවුද? මුදලාලිට සමහර අය මැදලෑලි කියලාත් කියනවා. මෙයාගෙන් අපි ගන්නවා පොත් දෙකක්. අපි අරගෙන මුදලාලිට අනිත් පැත්තට දෙනවා මොනවද? මුදල්. අපි හිතමු පොත් දෙකටම රුපියල් 100යි කියලා. පොත් දෙකටම 100යි කියලා. ඔයා පොත් අරගෙන ඔයා අනිත් පැත්තට සල්ලි ගෙවනවා. ගනු මේ කරන්නවා මොකද්ද? ගනු කරනවා. ගනු කරනවා කියන්නේ ගන්නවා කියන එක. මේ ඔයා ගන්නවා. ගනු අනිත් පැත්තට දෙනු. ගත්තනම් ඊට අදාළ මුදල් ටික දෙන්න ඕනේ. මේ තියෙන පුතේ දෙනු කියන එක. මේ තියෙන මොකද්ද? දෙනු කියන එක. එහෙනම් මතක තියාගන්න ගනු සහ දෙනු කියන එක අන්තර්ගත වෙලා අපි කියනවා ගනුදෙනුවක් හැදෙනවා. සරලව කිව්වොත් ව්‍යාපාරය සහ පරිබාහිර පාර්ශවයක් අතර ව්‍යාපාරයයි ව්‍යාපාරයෙන් පරිබාහිර පාර්ශවයක් අතර අතේ දුරින් සිදුවන්නා වූ දැන් මේ කාලේ කියන්නේ මීටරේ දුරින් ඉන්න කියලා. අපි මේක කියනව කොහොමද? අතේ දුරින් ඉන්න ඕනේ. අතේ දුරින් ඉන්න ඕනේ. ව්‍යාපාරය සහ ව්‍යාපාරයට භාණ්ඩ ගන්න යන පුද්ගලයා අතර සම්බන්ධතාවය කියන්නේ සමීප ඇසුරක් නැති වෙන්න ඕනේ. සමීප සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක් අතර තමයි මෙහෙම ගනුදෙනුවක් වෙන්නේ කියලා අපි කියනවා. මේ පොත් අරගෙන මුදල් ගෙවනවා. ව්‍යාපාරය සහ වෙනත් පරිබාහිර පාර්ශවයක් අතර අතේ දුරින් සිදුවන්නා වූ මොනවද? සම්පත් හුවමාරුව. මේ සම්පත් හුවමාරුව මුදලාලි පොත් දීලා ඔයා සල්ලි දෙනවා. මුදලාලි ගාව තිබ්බ සම්පත ඔයාට දෙනවා. ඔයා ගාව තිබ්බ සම්පත් ඔයා මුදලාලිට දෙනවා. එහෙනම් මතක තියාගන්න ගනුදෙනුවක් කියලා කියන්නේ මගේ පුතේ ව්‍යාපාරය සහ ව්‍යාපාරයෙන් පරිබාහිර පාර්ශවයක් අතර අතේ දුරින් සිදුවන්නා වූ සම්පත් හුවමාරුවකට. ඇයි ඔය අතේ දුරින් කියන වචනේ ගෙනාවේ? අපිට මගේ පුතේ අපිට ව්‍යාපාරයකට දැන් හිතන්නකෝ ඔයාට ව්‍යාපාරයක් තියෙනවා. ඔයාගේ අම්මා ඇවිල්ලා ඔයාගේ ව්‍යාපාරයෙන් බඩු ගන්නවා. ඔයාගේ තාත්තා ඇවිල්ලා ඔයාගේ ව්‍යාපාරයෙන් බඩු ගන්නවා. දැන් ඔයාට මුදල් අය කරන්න පුළුවන්ද? බෑ. හේතුව එතන සමීප සම්බන්ධතාවයක් තියෙනවා. අතේ දුරින් ගනුදෙනුව සිද්ධ කරන්න බෑ. භාණ්ඩ දෙන්න පුළුවන් අනිත් පැත්තට මුදල් ගන්න බෑ. ඒ නිසා අපි කියනවා එතන සමීප සම්බන්ධතාවයක් පවතිනවා. අපි කියනවා සමීප සම්බන්ධතාවයක් පවතින තැනක ගනුදෙනුවක් වෙන්න ඉඩක් නැහැ කියලා. අවස්ථාව අඩුයි කියලා. හරිද? right. ඔන්න ඔකේ තියෙනවා ගනුදෙනු. ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරුව. ලියන්න පහලින් ව්‍යාපාරය සහ වෙනත් පරිබාහිර පාර්ශවයක් අතර 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 අතේ දුරින් සිදුවන්නා වූ අතේ දුරින් සිදුවන්නා වූ සම්පත් හුවමාරුව
ගනුදෙනුවක් ලෙස සරලව හැඳින්විය හැකිය. ගනුදෙනුවක් ලෙස සරලව හැඳින්විය හැකිය. අන්න නෝට් එක දාගන්න. ඊට පස්සේ ඔන්න පහලින් තියෙනවා උදාහරණ. භාණ්ඩ තොගයක් අපි මිලදී ගන්නවා. මාසික වැටුප් ගෙවනවා. බැංකු ණයක් ලබා ගන්නවා. මෙන්න මේ වගේ අපිට ගනුදෙනු හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරය සහ වෙනත් පරිබාහිර පාර්ශ්වයක් අතර සිදුවෙච්ච දේවල්. අපි ඒවට කියනවා ගනුදෙනු. ඊට පස්සේ තියෙනවා පුතේ සිද්ධීන් කියන්නේ මොනවද කියලාත් ඔන්න පැහැදිලි කරලා තියෙනවා. සිද්ධියක් කියලා කියන්නේ ව්‍යාපාරය තුල හෝ ව්‍යාපාරයෙන් පිටත සිදු වූ යම් කිසි සිදුවීමක්. අපි සිදුවීමකට කියනවා මොකක් කියලාද? සිද්ධියක් කියලා. ව්‍යාපාරය සහ ව්‍යාපාරයෙන් පරිබාහිර පාර්ශ්වයක් අතර සිදු වුණ යම් කිසි සිදුවීමක්. මේකට අපි කියනවා සිද්ධියක් කියලා. හැබැයි මේ සිදුවීම් වල අපි හඳුනාගන්නේ ව්‍යාපාරයට බලපෑමක් කරන සිද්ධීන් පමණයි. ඒ කියන්නේ ව්‍යාපාරයට බලපෑමක් කරන්නේ නැති කිසිම සිද්ධියක් අපි හඳුනාගන්නේ නැහැ. ගම් වතුරක් නිසා ව්‍යාපාරේ භාණ්ඩ හානි වෙලා තියෙනවා. ගම් වතුරට. එතකොට ඒක අපේ ව්‍යාපාරයට බලපාන සිද්ධියක්. හැබැයි මතක තියාගන්න මේ බලපාන සිද්ධීන් වල අපි අහිතකර බලපෑමක් තියෙන ඒවායි හඳුනාගන්න. ව්‍යාපාරයක් ගිනිගත්ත නග හිතන්නකෝ අපේ නගරය ඇතුලේ තියෙන්නේ රෙදි කඩවල් දෙකක්. එකක් අපේ අනිත් එක වෙන කෙනෙක්ගේ. අපි තරඟයක් කරන්නේ. අනිත් කෙනාගේ රෙදි කඩේට ගිනි ගන්න සිදුවීමක්. හැබැයි ඒක අපිට අහිතකර බලපෑමක්ද නැහැ. ඒක අපිට හිත කරයි. මොකද එයා යලි ඒ රෙදි කඩය තිබුණ තැනටම ගෙනෙන තාක්කල් සීලුම රෙදි ගන්න ඕන පාරිභෝගිකයන්ට සිද්ධ වෙනවා අපේ ව්‍යාපාරයෙන්. මොකද අපි විතරක් වෙළඳපොළ වල සිටින නිසා තවදුරට. ඒ නිසා හිතකර සිදුවීමුත් තියෙනවා. අපි ඒව සටහන් කරන්නේ නැහැ. හැබැයි අපි ගන්නව මොනවද? අහිතකර ව්‍යාපාරයට බලපාන සිදුවීම් ටික. එහෙනම් මතක තියාගන්න අපි යෙදවුම් විදියට භාවිතා කරන්නේ ව්‍යාපාරය තුළ සිදුවන ගනුදෙනු සහ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපාන සිද්ධීන් කියනවා. ඔන්න නිබන්ධනයේ තියෙනවා කියවලා බලන්න ඕනේ. එතකොට පුතේ මෙන්න මේ ගනුදෙනු කියනවා. මේ ගනුදෙනු කියනවා සිදු වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් අත්පිට සිදු වෙන්න පුළුවන්, ණයට සිදු වෙන්න පුළුවන්. දැන් මේ පොත් ගත්තේ කොහොමද? පොත් ගන්න අවස්ථාවේම අපි අනිත් පැත්තට මොකද කරන්නේ? මුදල් ගෙවනවා. පොත් මිලදී ගන්න අවස්ථාවේම අපි මුදල් ගෙවනවා. අපි ඒවට කියනවා පුතේ අත්පිට ගනුදෙනු. අත්පිට ගනුදෙනු කියලා කියන්නේ ඒ භාණ්ඩ හෝ ඒ සේවා ලබා ගන්නා වෙලාවේ අපි ඒවට අදාළ මුදලුත් ගෙවනවා කියන එක. භාණ්ඩ සහ සේවා ලබා ගන්න අවස්ථාවේ අපි ඒවට මුදලුත් ගෙවනවා. අපි ඒ නිසා ඒවට කියනවා අත්පිට ගනුදෙනු කියලා. අපි ඒවට කියනවා මොනවා කියලාද? අත්පිට ගනුදෙනු කියලා. ඒ වගේම පුතේ ණයට ගනුදෙනු කියලා කියන්නේ අපි පොත් මිලදී ගත්තා නැත්නම් පොත් අපි ගෙනාවා. අපි පස්සේ සල්ලි දෙන්නම් කියලා. අපි පස්සේ සල්ලි දෙන්නම් කියලා. එතකොට දැන් සල්ලි දීලා නැහැ. මේක සිද්ධ වෙලා නැහැ. ගනු විතරයි දෙනු නැහැ. හැබැයි දෙනු සිද්ධ වෙනවා දවසක පසු දවසක දෙනු වෙනවා. හැබැයි එදාට ගනු වෙන්නේ එදාට ගන්නෙ නැහැ. එදාට දෙනු විතරයි තියෙන්නේ. ඒ නිසා ඔන්න හොඳට මතක තියාගන්න මගේ පුතේ ව්‍යාපාරවල ගනුදෙනු සිදුවන ආකාර දෙකක් තියෙනවා. එකක් අත්පිට ගනුදෙනු, අනිත් එක ණයට ගනුදෙනු. right. එන්න නිබන්ධනයේ ඔන්න දෙවෙනි පිටුවේ තියෙනවා අත්පිට සිදුවන ගනුදෙනුවක් යනු. ලියන්නේ කියටතේ අත්පිට සිදුවන ගනුදෙනුවක් යනු කියන එක ලියා ගන්න. අත්පිට සිදුවන ගනුදෙනුවක් යනු ව්‍යාපාරය සහ වෙනත් පරිබාහිර පාර්ශ්වයක් අතර ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ලබා ගන්න අවස්ථාවේදීම ඊට අදාළ මුදල් ප්‍රමාණය
ඊට අදාළ මුදල් ප්‍රමාණය ගෙවන්නේ නම් ඊට අදාළ මුදල් ප්‍රමාණය ගෙවන්නේ නම් ඊට අදාළ මුදල් ප්‍රමාණය ගෙවන්නේ නම් එය අත්පිට ගනුදෙනුවකි එය අත්පිට ගනුදෙනුවකි එය අත්පිට ගනුදෙනුවකි right ඊට පස්සේ තියෙනවා පුතේ ණයට සිදු වූ ගනුදෙනු කියන එක ලියන්නේ කැටතේ ව්‍යාපාරය භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී කියන්නේ යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී එම අවස්ථාවේ නොව වෙනත් පසු අවස්ථාවකදී එම අවස්ථාවේ නොව වෙනත් පසු අවස්ථාවකදී අදාළ මුදල ගෙවීමට එකඟ වේ නම් අදාළ මුදල ගෙවීමට එකඟ වේ නම් එය ණයට සිදු වූ ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. එය ණයට සිදු වූ ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. ණයට සිදු වූ ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. හරිද? right. හරි. අපි එනවා තවත් මාතෘකාවකට. මෙන්න මේ ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු නිසා ව්‍යාපාර ඇතුලේ බිහි වෙනවලු එක දේවල්. ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු නිසා ව්‍යාපාර ඇතුලේ බිහි වෙනවලු එක දේවල්. මොනවද මේ කියන්නේ? එක දේවල් බිහි වෙනවා. අපි බිහි වෙන දේවල් මෙහෙම කියනවා. වත්කම් කියලා જાතියක් බිහි වෙනවලු. වගකීම් කියලා જાතියක් බිහි වෙනවලු. හිමිකම් කියලා જાතියක් තව බිහි වෙනවලු. ආදායම් සහ වියදම් කියලා જાතියකුත් බිහි වෙනවලු. ඒ කියන්නේ අර ව්‍යාපාරය සහ ව්‍යාපාරයෙන් පරිබාහිර පාර්ශ්වයක් අතර ගනුදෙනු සිදු වෙද්දී නැත්නම් ගනුදෙනුවා සිද්ධ කියන ඒවා සිදු වෙද්දී බිහි වෙනවලු මොනවද? වත්කම් කියන ඒවා බිහි වෙනවා. ඒතර අපි ඉගෙන ගන්න ඕන වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන ඒවාත් බිහි වෙනවලු. ඒකත් ඉගෙන ගන්න ඕන අපි. හිමිකම් කියලා දෙයක්ත් බිහි වෙනවලු. ඒකත් ඉගෙන ගන්න ඕන අපි. ආදායම් සහ වියදම් කියලා જાතියකුත් බිහි වෙනවලු. එතකොට මතක තියාගන්න පුතේ ව්‍යාපාරවල ගනුදෙනුවා සිදු වෙනවා නම් මෙන්න මේ කියන ඒවා බිහි වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඉගෙන ගමු මෙන්න මේකින් එක මොනවද කියලාද. right. ඔන්න තියෙනවා මාතෘකාවක් විවිධ ගනුදෙනු තුලින් බිහිවන වත්කම්, වගකීම්, හිමිකම් සහ ආදායම් වියදම් කියලා. ඒකට තියෙනවා ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස පහත දෑ ජනිත වේ. එනවා ලියන්න පහලින් අන්න මාතෘකාවක් එක්ක ලියන්න. ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස පහත දෑ ජනිත වේ. ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස පහත දෑ ජනිත වේ. ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස පහත දෑ ජනිත වේ. ලියන්න පහලින් පාළට එක වත්කම්. පළවෙනි එක වත්කම්. දෙවෙනි එක වගකීම්. තුන්වෙනි එක හිමිකම්. හතරවෙනි එක ආදායම් සහ වියදම්. එතකොට පුතේ මේ ව්‍යාපාරවල ගනුදෙනු හා සිදු වෙනකොට මෙන්න මේ වගේ ඒවා බිහි වෙනවා කියලා. එහෙනම් අපි කියනවා පළවෙනි එක වත්කම් කියලා කියන්නේ මොකක්ද? වත්කම් වලට නිර්වචනයක් තියෙනවා. අපි මුලින්ම නිර්වචනය ලියාගනිමු. ඒ නිසා දාන්න මාතෘකාවක් වත්කම් ලියන්න වත්කම් නිර්වචනය යටතේ. වත්කම් ඒක යටතේ ලියන්න නිර්වචනය කියලා. වත්කම්
ඒක ඇතුළත ලියන්න නිර්වචනය ලියන්නේ කියතේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ කමා අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන කමා ව්‍යාපාරය සතු සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. හරි. එතකොට මගේ පුතේ ඔය මම දුන්න නිර්වචනය ඇතුලේ කමාදාල් ලිව්ව නිසා කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණා. නැත්නම් අතීත ගනුදෙනුවක් නිසා බිහි වුණා කියලා කියන්නේ. මම උදාහරණයක් ගන්නම්. වත්කමකට උදාහරණයක් විදිහට මම ඔයගොල්ලොන්ට පෙන්නනවා මෝටර් රථය. මොකද්ද පෙන්වන්නේ? මෝටර් රථය. එතකොට මගේ පුතේ මේ මෝටර් රථය කියන එක මම කියනවා නම් මට වත්කමක් කියලා. අපි බලමු ඔය මෝටර් රථය ඇතුලේ මං අර කියන නිර්වචනයේ තියෙන කොටස් තුන. නැත්තම් මේ කොටස් තුනට අපි කියනවා වත්කමක ලක්ෂණ කියලා. මොකනවද? නිර්වචනය ඇතුලේ කොටස් තුනක් තියෙනවා. එකක් අතීත ගනුදෙනුවක් නිසා බිහිවීම, දෙක අනාගතයේදී ප්‍රතිලාභ ලබා දීම, තුන ව්‍යාපාරයට පාලනය කළ හැකි බව. මෙන්න මේ කොටස් තුන වත්කමක් ඇතුලේ තියෙනවා නම් අපි කියනවා ඒක වත්කමක්. නැත්නම් අපි කියනවා ඒ වත්කමක කොටස් නැත්නම් ලස්සනම දේ තමයි අපි කියනවා ඒ තමා වත්කමක ලක්ෂණ කියලා. ඒවට අපි කියනවා මොනවා කියලාද? වත්කමක ලක්ෂණ කියලා පුතේ. එතකොට බලමු අපි එකින් එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන්නේ. අද මේ කතා කරන මොහොතේ මට මෝටර් රථයක් පවතින්නේ මම අතීතයේ දවසක මුදල් ගෙවලා හෝ පස්සේ මුදල් ගෙවන්නම් කියලා. මෝටර් රථයක් ගත්ත නිසා නේද? මොකද අපි දැන් ගනුදෙනුවක් කියන එක ඉගෙන ගත්තා. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි අතීතයේ දවසක අද නෙමෙයි මේ වර්තමානෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි කතා කරන්නේ. මීට පෙර කාලයක් අතීත දවසක අපි මුදල් ගෙවලා නැත්තම් පස්සේ මුදල් ගෙවන්නම් කියලා අපි මෝටර රථයක් අරගෙන තියෙනවා. ඒකයි අද අපිට මෝටර රථයක් පවතින්නේ. ඒකයි අපි ඒකට වත්කමක් කියන්නේ. එහෙනම් මතක තියාගන්න අපිට අද මෝටර රථයක් තියෙනවා නම් ඔයාට ඔයා ගාව පෑනක් තියෙනවා නම් ඔයාට කියලා සපත්තු ජෝඩුවක් තියෙනවා. ඔයාට කියලා ජංගම දුරකථනයක් තියෙනවා. මේවා ඔයාගේ වත්කම් පුතේ. හේතුව අතීත දවසක ඔයා මුදල් ගෙවලා නැත්තම් පස්සේ මුදල් ගෙවන්නම් කියලා ණයට හරි ඔයා මේ වත්කම නැතවා මේ භාණ්ඩය හෝ සම්පත කියන එක අරගෙන තියෙනවා. එනිසා ඒක ඔයාගේ වත්කම. එන මතක තියාගන්න පළවෙනි ලක්ෂණය. මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන්නේ. දෙක අනාගතයේදී ප්‍රතිලාභ ලැබෙන්න ඕන. වැසි කාලෙට මට මේ මෝටර රථේ තෙමින් නැතුව ඇතුළට වෙලා යන්න පුළුවන්. අවුව කාලෙට මට මේ මෝටර රථේ ඇතුලේ AC කොන් කරගෙන සීතලේ යන්න පුළුවන්. බස් එකේ යනවා වගේ කකුල් පාගන්නේ නැහැ, හිටගෙන තද වෙලා යන්න ඕනේ නැහැ. මට මගේ වාහනේ යන්න පුළුවන්. නේද? බස් එකක යන්න නම් බස් එකක් එනකම් බලන් ඉන්න ඕනේ නැහැ බස් නැවතුම් පළකට වෙලා. ඔයාට ඔයාගේ වාහනේ ඔයාට කැමති වෙලාවක යන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රතිලාභ ඔයාට ලැබුණේ
ඔයාට වාහනයක් තියෙන නිසා නේද? ඔයාට ඕන වෙලාවක මං කියන ඕන එකක් ලියන්න පුළුවන්. හේතුව ඔයාට කියලා පෑනක් ඔයා ගාව තියෙනවා. ඔයාට කියලා පොතක් තියෙනවා ඔයාට. ඔයා අනුන්ගේ පොතක මොනවා හරි ලියපුවාම ඒ යාළුවා කොහොමද ක්‍රියා කරන්නේ? ඌත් ඔයාගේ ඒ හා සමානව ඉරක් අඳිනවා. මම දැකලා තියෙනවා අපේ පන්ති වල ඉන්න ළමයි. මේ වගේ ඉරක් ඇඳොත් ඔයාගේ යාළුවා මේ ඉර මනිනවා කොච්චරක් දිගද කියලා. මේ ඉර මැන ගන්නවා. මැනලා ඒ ප්‍රමාණෙම ඔයාගේ යාළුවාගේ කෙත් එයා අඳිනවා එතකොට. චුට්ටක් හරි මීට වඩා වැඩියෙන් ඇඳොත් වැඩියෙන් ඇඳා උඹ කියලා මේ ටික ආයෙ මැන ගන්නවා. ඒකත් තමයි. ඒ කියන්නේ ඒ වත්කම් සම්බන්ධව යාලට අයිතියක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න අපි ගාව වත්කමක් තියෙනම් අපිට ඒ වත්කමෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ දෙවෙනි ලක්ෂණ. තුන්වෙනි එක ව්‍යාපාරයට පාලනය කළ හැකි බව. අපි ගාව තියෙන වත්කම් අපිට ඕන විදියට අපි පාවිච්චි කරන්නේ. ඔයාගේ පෑන ඔයාට ඕන විදියට ඔයා පාවිච්චි කරන්නේ. ඔයා ගාව තියෙන පොත ඔයාට ඕන විදියට ඔයා පාවිච්චි කරන්නේ. මම තව ප්‍රශ්නයක් අහන්නම්. මේ මට තියෙනවා කිව්වා මෝටර් රථයක් වත්කම විදිහට. අපි මෝටර් රථයක නැගලා අපිට ඕන විදියට ඒක රිය පදවගෙන අපිට ඕන තැනට අරගෙන යනවද? නැත්තම් මෝටර් රථය එයාට කැමති විදියට එයා යනවා පාරේ. අපි එයත් එක්ක එයා කියන තැනට යන්න ඕනද? පැති දෙකක්. එක්ක අපිට ඕන තැනට අපි මෝටර් රථය අරන් යන්න ඕන, නැත්තම් මෝටර් රථයට ඕන තැනට අපි යන්න ඕන. යෝක කිව්ව ගමන් තේරෙනවා වෙන්නේ මොකද්ද? අපිට ඕන තැනට අපි ඒක අරන් යන්න. ඒ කියන්නේ සමස්ත පාලනය කරනවා කියන එක අයිති තියෙන කාටද? අපිට තියෙන්නේ. ව්‍යාපාරය පාලනය කරන්න. ඒ නිසා අපි කියනවා වත්කමක් නම් ඔන්න දැන් ඔයා කල්පනා කරන්න ඕනේ. ඔයා වත්කමක් කියලා තීරණය කරන හැම එකකම ඔය ලක්ෂණ තුන තිබිය යුතුමයි පුතේ. ඔය තුනෙන් එකක් හරි නැත්නම් ඒක වත්කමක් වෙන්නේ නැහැ. right. එතකොට මෝටර් රථ, ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර මේ වගේ ඒවා ඔන්න නිබන්ධනයේ මම උදාහරණ විදියට දීලා තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ වත්කම් කියන ඒවා අපිට වර්ග කරන්න පුළුවන්. මේ වත්කම් කියනවා අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් භෞතික පදනම. අනිත් එක ද්‍රවශීලතා පදනම. ඒතර ඕගොල්ලන්ට අපි සාකච්ඡා කරන්න නම් ඕනේ මෙහාව ද්‍රවශීලතා පදනම. ඒත් මම භෞතික පදනමත් කියලා දෙනවා. හැබැයි නිබන්ධනයේ භෞතික පදනම කියන එක නැහැ. තියෙන ද්‍රවශීලතා පදනම. ඒ නිසා ඔයා මාතෘකාවක් දාගන්න වත්කම් වර්ග කිරීම කියලා. වත්කම් වර්ග කිරීම ඒක යටතේ ගන්න භෞතික පදනමට කියන. භෞතික පදනම. වත්කම් වර්ග කිරීම මාතෘකාව දාන එක යටතේ භෞතික පදනමට. ලියන්නේ එක යටතේ ව්‍යාපාරය සතු වත්කමක්. ව්‍යාපාරය සතු වත්කමක්. ව්‍යාපාරයක් සතු වත්කමක්. එහි භෞතික පැවැත්මක් පවතින නිසා ස්පර්ශ කිරීමේ හැකියාව පවතින්නේද යන කාරණය මත වත්කම් කොටස් දෙකකට භෞතික පදනම මත වර්ග කරනු ලබයි. right. ඒ යටතේ ගන්න පළවෙනි එක ස්පෘශ වත්කම්. ඒක අපි ලියලා ලියමු දෙවෙනි එක ගැන. එන පළවෙනි එක ස්පෘශ වත්කම්. නැත්නම් අපි කියනවා ඔකට ස්පර්ශ කළ
හැකිවත්කම් කියලා. ස්පෘශ්‍යවත්කම් නැත්නම් අපි කියන මොනවා කියලාද? ස්පර්ශ කළ හැකිවත්කම්. ලියන්න එක යටතේ ලියන්න. ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ හැකිවත්කම් මින් අදහස් කරයි. ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ හැකිවත්කම් මින් අදහස් කරයි. ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ හැකිවත්කම් මින් අදහස් කරයි. හරිද? right. ගන්න උදාහරණයක් ලියන්න. මෝටර් රථය. කම ගොඩනැගිල්ල. මේවා ස්පර්ශ කළ හැකිවත්කම්. ගන්න ඊළඟ කොටස දෙවෙනි එක අස්පෘශ්‍යවත්කම්. ලියන්න ඒකට ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ නොහැකිවත්කම්. ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ නොහැකිවත්කම් මින් අදහස් කරයි. ව්‍යාපාරය තුල පවතින ස්පර්ශ කළ නොහැකිවත්කම් මින් අදහස් කරයි. උදාහරණ ඉදිරියට ගෙවූ වියදම්. කීර්තිනාමය. ස්වාධිකාරය. right. ඊට පස්සේ මම එනවා පුතේ මෙන්න මේ ද්‍රවශීලතා පදනමට වත්කම් වර්ග කිරීම. ඒක තියෙන ඕන නිබන්ධනේ ද්‍රවශීලතා පදනමට වත්කම් වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට එතනත් වර්ග කරනවා අපි. එකක් ජංගම වත්කම්, අනිත් එක ජංගම නොවන වත්කම්. අපි කොටස් දෙකකට වර්ග කරනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. ද්‍රවශීලතාවය කියලා කියන්නේ පුතේ වත්කමක වත්කමක් මුදල් බවට පත් කරන්න ගතවන කාලය. අපි කියනවා ව්‍යාපාරයකට මුදල් හදිසියක් ආවම අපි තියෙන වත්කම් විකුණලා අපිට සල්ලි හොයා ගන්න පුළුවන්. මෝටර රථේ විකුණලා සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හදිසි අවශ්‍යතාවයකදී ව්‍යාපාරයට අලාභයකින් තොරව හදිසි අවශ්‍යතාවයකදී ව්‍යාපාරයට අලාභයකින් තොරව වත්කමක් මුදල් බවට පත් කරන්න විකුණලා සල්ලි ටික හොයා ගන්න ගතවන කාලයට අපි කියනවා වත්කමක ද්‍රවශීලතාවය කියලා. නම් හොඳට මතක තියාගන්න වත්කමක ද්‍රවශීලතාවය කියන්නේ වත්කමක් මුදල් බවට පත් කරන්න ගතවන කාලයට. ඒ කාලය මත අපි බලනවා කාලය වර්ෂයකට වඩා අඩු නම්, ඒ කියන්නේ මාස 12කට වඩා කාලය අඩු නම් අපි ඒවට කියනවා ජංගම වත්කම් කියලා පුතේ. ඒවට කියන්නේ මොන වත්කම්ද? ජංගම වත්කම් කියලා. ඒක මුදල් බවට පත් කරන්න ගතවන කාලය වර්ෂයකට වඩා වැඩි නම් පුතේ, අවුරුද්දකට වඩා වැඩි නම් පුතේ, අපි ඒකට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඒ නිසා මතක තියාගන්න ව්‍යාපාරවල සිදුවන නැත්නම් ගනුදෙනුවා සිද්ධි නිසා වත්කම් බිහි වෙනවා. මේ වත්කම් වර්ග කරද්දී ඔය ද්‍රවශීලතා පදනම කියන එක හරි විශේෂයි. වත්කමක් මුදල් බවට පත් කරන්න ගතවන කාලය මත තමයි අපි මේ වත්කම වර්ග කරගන්නේ ජංගම සහ ජංගම නොවන කියලා. ලියන්න සටහන ජංගම වත්කම් යම්. ඔන්න නෝට් එක මේකේ තියෙනවා ලියන්න හිස්තන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ සිට ඒ කියන්නේ අපි වත්කම හඳුනාගත්ත දිනයේ සිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය කියන්නේ වත්කම හඳුනාගත්ත දිනයේ සිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ සිට වර්ෂයක් ඇතුළත නැතහොත් මාස 12ක් තුල
වර්ෂයක් ඇතුළත නැතහොත් මාස 12ක් තුල. මාස 12ක් තුල මුදල් බවට පත් කළ හැකි. මුදල් බවට පත් කළ හැකි. මුදල් බවට පත් කළ හැකි. ව්‍යාපාරයේ සතු වත්කම්. මුදල් බවට පත් කළ හැකි ව්‍යාපාරයේ සතු වත්කම්. ව්‍යාපාරයේ සතු වත්කම්. ජංගම වත්කම් වේ. ජංගම වත්කම් වේ. right. ඔන්න උදාහරණ තියෙනවා නිබන්ධනය. ඊට පස්සේ නිබන්ධනයේ තියෙන ජංගම නොවනවත්කම් කියන්නේ මොනවද? ජංගම නොවනවත්කම් කියලා කියන්නේ පුතේ වත්කම මුදල් බවට පත් කරන්න ගතවන කාලය මාස 12ට වඩා වැඩි ඒවා. ඒ කියන්නේ වර්ෂයකට වඩා කාලේ වැඩි ඒවා. ජංගම වත්කම් කිව්වේ වර්ෂයකට වඩා කාලේ අඩු ඒවානේ. මාස 12කට වඩා කාලේ අඩු ඒවානේ. ජංගම නොවනවත්කම් කියන්නේ වර්ෂයකට වඩා කාලේ වැඩි වේවා. ඒ කියන්නේ මාස 12කට වඩා කාලේ වැඩියෙන් යන ඒවා. ඒකටත් ඔන්න උදාහරණ දීලා තියෙනවා. right. ඊට පස්සේ අපි එනවා තවත් මාතෘකාවකට. ඒ තමයි වගකීම් වර්ග කරන්න. වගකීම් වර්ග කරන්න. වගකීම් වර්ග කරන්න පුළුවන් පුතේ අපිට ක්‍රමවලට. ඒ තමයි අපි වැඩිපුරම භාවිතා කරන ක්‍රමය තමයි වගකීම් වර්ග කරන්න. ඒ තමයි වගකීමක ද්‍රවශීලතාවය. වගකීමක ද්‍රවශීලතාවය කියන පදනමට අපි එනවා. වගකීම් වර්ග කරනවා පුතේ අපි ද්‍රවශීලතා පදනමට. එහෙනම් අපි වගකීම් හඳුනාගමු. ඇත්තටම වගකීමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියලා කියන්නේ මොකක්ද? අපි මුලින්ම නිර්වචන ලියලා කලින් වගේම සාකච්ඡා කරමු. එහෙනම් ලියන්න වගකීම් වල නිර්වචනය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ ප්‍රතිඵලයක් ලෙස බිහි වුණ බේරුම් කිරීමේදී ප්‍රතිලාභ ලැබිය හැකි සම්පත් පිටතට ගලාගෙන යන. බේරුම් කිරීමේදී ප්‍රතිලාභ ලැබිය හැකි සම්පත් පිටතට ගලාගෙන යන. ව්‍යාපාරය සතු වර්තමාන බැඳීම්. ව්‍යාපාරය සතු වර්තමාන බැඳීම්. ව්‍යාපාරය සතු වර්තමාන බැඳීම්. වගකීම් නම් වේ. හරි. ඔතනත් මම කොටස් තුනක් කිව්වා. ඔය කොටස් තුනම වගකීම් වල අන්තර්ගත වෙනවා. පළවෙනි එක කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙනවා. මම උදාහරණයක් ගන්නවා බැංකු මේ වගකීම් වලට. මම උදාහරණයට ගන්නවා පුතේ බැංකු ණය. බැංකු ණය කියන්නේ අපි බැංකුවෙන් ණයට අරන් තියෙනවා. මම කියන්නකෝ රුපියල් ලක්ෂ 10ක් කියලා. අපි බැංකුවේ රුපියල් ලක්ෂ 10ක් ණයට ගත්තම අපි ඒ ලක්ෂ 10 බැංකුවට ආපසු ගෙවන්න ඕනේ. බැංකුවේ ලක්ෂ 10 ආපසු ගෙවන්න ඕනේ. ඒක වගකීමක් කියලා කියන්නේ. බලනවා පළවෙනි ලක්ෂණය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදියට බිහි වෙලා තියෙනවා. අපි අතීත දවසක බැංකුවට ගිහිල්ලා සල්ලි පස්සේ ගෙවන්නම් කියලා ණයට ඉල්ලගත්ත නිසා තමයි අද ඔය වගකීම තියෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා පළවෙනි ලක්ෂණේ තියෙනවා මේක ඇතුලේ. මොකද්ද? අතීත ගනුදෙනුව. මොකද්ද ගනුදෙනුව? බැංකුවෙන් ඉල්ලා ගන්නවා සල්ලි පස්සේ ගෙවන්නම් කියලා. ගනු කළා පස්සේ දෙන්නම් කියලා. මෙන්න මේ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදියට අපි අදත් බැංකුවට රුපියල් ලක්ෂ 10ක් ණයයි තාම. අන්න පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක බලමු. බේරුම් කිරීමේදී ප්‍රතිලාභ ලැබිය හැකි සම්පත් ව්‍යාපාරයේ පිටතට ගලාගෙන යනවා. දැන් වත්කමේ කිව්වේ ලැබෙනවා කියලානේ ව්‍යාපාරයට ප්‍රතිලාභ. වත්කම කිව්වේ. වගකීමෙන් එහෙම නෙමෙයිලු. ලබන්න තියෙන ප්‍රතිලාභ අපිට නැතුව යනවා. උදාහරණ පුතේ බැංකු ණයක් ගත්තම අපි මාසින් මාසයට සල්ලි ගෙවන්න එපයි. අපි මාසින් මාසයට සල්ලි ගෙවන්න එපයි. ඉතින් පුතේ අපි මාසින් මාසයට සල්ලි ගෙවද්දී අපි මාසිකව හම්බ කරන ආදායම
අපි උපයන ආදායම. යම් කොටසක් හිතන්නකො අපි 20000ක් ණය ගෙවනවා. ණය ගෙවන්න භාවිතා කරනවා කියලා. හැබැයි මේ බැංකු ණය අරගෙන නොතිබ්බා නම් අපිට 20000 කියන මුදල ගෙවන්න වෙන්නේ නැහැ. බැංකු ණය නොගත්තා නම් ගෙවන්න ඕනේ නැහැනේ. බැංකු ණය නොගත්තා නම් අපිට ওই රුපියල් 20000 කියන මුදල භාවිතා කරන්න පුළුවනි කුමන කටයුත්තක්ද? අපේ මොකක් හරි හොඳ කටයුත්තක් වෙන්න. අපිට යම් ප්‍රතිලාභ අපිට ඇඳුමක් ගන්න තිබ්බා. කඩේට බඩු ටිකක් ගන්න තිබ්බා. අපිට මොනවා හරි කන්න බොන්න තිබ්බා. අපිට ප්‍රතිලාභයක් ලබන්න තිබ්බා. හැබැයි ඒ සියලු ප්‍රතිලාභ අපිට දැන් නැතුව ගියා. මොකක් නිසාද? ණයක් අරගෙන තියෙන නිසා. ඒ නිසා අපි කියනවා ප්‍රතිලාභ ලබන්න තියෙන දේවල් ව්‍යාපාරයෙන් පිටපැත්තට ගලාගෙන යනවා. වෙන කෙනෙක්ට අපිට දෙන්න වෙනවා කියලා කියනවා. ඒකත් එහෙනම් ලක්ෂණේ තියෙනවා. ඒ කොටස තියෙනවා. ඒක ස්ථිරයි. තුන්වෙනි කොටස වර්තමාන බැඳීම. මම බැංකුවෙන් ණයට ලක්ෂ 10ක් ගත්තා නම් පුතේ මේ කතා කරන අවස්ථාවේ මම බැංකුවට තාමත් ණයයි. මම මේ කතා කරන අවස්ථාවේ මම බැංකුවට තාමත් ණයයි මේ ලක්ෂ 10යි. ඒ නිසා මතක තියාගන්න ඔන්න වගකීම් වල ලක්ෂණ. right. එතකොට ඔන්න නිබන්ධනයේ තියෙනවා අපි නිර්වචනයේ ලිව්වා වගකීම් වල ලක්ෂණ සහ වගකීම් වලට උදාහරණ. ඊට පස්සේ එනවා පුතේ වගකීම් වර්ග කිරීම. වගකීම් වර්ග කිරීම කියනකොට වගකීම් වර්ග කරන්න පුළුවන් පුතේ වගකීමක ද්‍රවශීලතාවයේ මත. ද්‍රවශීලතා පදනමට. දැන් වත්කමක ද්‍රවශීලතාවය කියලා කිව්වේ වත්කමක් මුදල් බවට පත් කරන්න ගතවන කාලය. හැබැයි වගකීමක ද්‍රවශීලතාවය කියලා අපි කියන්නේ වගකීමක් කියන්නේ ණයක් එහෙනම් වගකීමක් කියන්නේ ණයක් අපි ඒගොල්ලන්ට ගෙවිය යුතුයි කියලා අපි කියනවා. වගකීම් කියන්නේ ණය වලට පුතේ ගෙවිය යුතු දේවල්. එහෙනම් අපි බලනවා මේ වගකීමක් ගෙවන්න ගතවන කාලේ කොච්චරද? සමහර ණය තියෙනවා අපි ඒවා පුතේ වර්ෂයක් ඇතුළත ගෙවන්න ඕනේ. ඒවට අපි කියනවා ජංගම වගකීම් කියලා. සමහර ණය තියෙන පුතේ ඒවා අපිට ගෙවන්න ගතවන කාලේ වර්ෂයකට වඩා වැඩි. ඒවට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. සමහර ණය ගෙවන්න ඕන වර්ෂයක් ඇතුළත. ඒවට අපි කියනවා ජංගම වගකීම්. සමහර ණය ගෙවන්න යනවා අපිට වර්ෂයකට වඩා වැඩි කාලයක්. අපි ඒවට කියනවා ජංගම නොවන වගකීම් කියලා. ඒ නිසා මගේ පුතාලා හොඳට මතක තියාගන්න වර්ෂයක් තුල ගෙවලා නිම කරන වගකීම් ජංගම වගකීම්. ගෙවන්න වර්ෂයකට වඩා කාලයක් යනේවට අපි කියන ජංගම නොවන වගකීම්. උදාහරණ මේ බැංකු ණය කියන ඒවා ගෙවන්න අපිට වර්ෂයක් ඇතුළත ගෙවන්න ණය ගන්න නෑනේ. බැංකු ණය ගන්න අවුරුදු 5යි, අවුරුදු 10යි, අවුරුදු 15කින් ගෙවන්න. එතකොට ඒක ගෙවන්න විශාල කාලයක් යනවා. අන්න ඒ වගේවට අපි කියන ජංගම නොවන වගකීම්. හැබැයි අපි දෙසැම්බර් මාසේ විදුලිය පාවිච්චි කරලා දෙසැම්බර් මාසේ විදුලි බිල තාම ගෙවලා නැත්නම් දෙසැම්බර් මාසේ විදුලිය පාවිච්චි කරලා දෙසැම්බර් මාසේ විදුලි බිල තාම ගෙවලා නැත්නම් අපි කියනවා ඒක අපි ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතුයි. ලංවීමට ගෙවිය යුතුයි. හැබැයි ඒක ගෙවන්න නැතුව අපිට වර්ෂයකට වඩා වැඩි කාලයක් ඉන්න බෑ. මාස 3ක් යනකොට අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. නැත්නම් අපේ කරන්ට් එක අපි කියන්නේ විසන්ධි කරනවා. කරන්ට් එක කපලා යනවා කියලා කියන්නේ. විදුලිය විසන්ධි කරනවා ඒගොල්ලෝ. ඒ නිසා මගේ පුතේ වර්ෂයකට වඩා අඩු කාලයක් තුල ගෙවන්න ඕන වගකීම් තියෙනවා. ණය තියෙනවා. ඒකට අපි කියනවා ජංගම වගකීම් කියලා. බලන්න ඔන්න තියෙනවා නිබන්ධනේ ජංගම වගකීම්. ලියන්නේ ඒක යටතේ ව්‍යාපාරය මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ සිට ඒ කියන්නේ පුතේ වගකීම හඳුනා ගන්නා දිනයේ සිට නැත්නම් වගකීම ගණනය කරන දවසේ සිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනයේ සිට වර්ෂයක් ඇතුළත මුදල් ප්‍රමාණය ගෙවිය යුතු වගකීම් වර්ෂයක් ඇතුළත මුදල් ප්‍රමාණය ගෙවිය යුතු වගකීම් ගෙවිය යුතු වගකීම්
ගෙවිය යුතු වගකීම. ජංගම වගකීම් ලෙස හඳුන්වයි. ජංගම වගකීම් ලෙස හඳුන්වයි. ඔන්න තියෙනවා උදාහරණ ටිකක් දීලා ණය හිමියෝ සහ ගෙවිය යුතු වියදම්. ජංගම නොවන වගකීම් කියලා කියන්න පුතේ ගෙවන්න වර්ෂයකට වඩා කාලයක් ගත වෙනවා කිව්ව ඔන්න ඒවත් දීලා තියෙනවා. right. අපි එනවා ඊළඟ එකට. ඒ තමයි පුතේ හිමිකම කියන්නේ මොකක්ද කියලා දෙන්න. හිමිකම කියන්නේ මොකක්ද? හිමිකම කියලා කියන්නේ අපි මෙන්න මේ හිමිකමට කියනවා පුතේ අයිතිය කියලා. අපි මෙන්න මේ හිමිකමට කියනවා මොකක් කියලාද? අයිතිය කියලා. මේකට අයිතිය කියලාත් කියනවා. සමහර අය මේකට ප්‍රාග්ධනය කියලාත් කියනවා. හරි. ආගන්නකෝ. මේ හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න මේ ව්‍යාපාරයට ඕන කරන වත්කම් තියෙනවනේ පුතේ. අපි දන්නවා දැන් මොනවද ඕන කරන වත්කම් කියලා. වත්කම් ඕන කරන. ඔය වත්කම් සපයන්නේ කවුද? ඔය වත්කම් සපයන්නේ පුතේ අයිතිකරු. නේ? මේ ඉන්නේ අයිතිකරු. මෙයා යොදවනවා මේකට මුදල්. මුදල් කියන්නේ වත්කම. මෙයා මේකට යොදවනවා ගොඩනැගිල්ල. වත්කම. මෙයා මේකට යොදවනවා ඊටම. වත්කම. මේ අයිතිකරුව මේකට යොදවනවා මෝටර් රථය. ඒ කියන්නේ පුතේ මේ කියන වත්කම් ටික යොදවන්නේ කවුද? මේ ව්‍යාපාරයේ අයිතිකරු. මං ඇහුවොත් ඔයාගේ මේ කියන ව්‍යාපාරේ තියෙන වත්කම් ටික කාටද අයිති? හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයක තියෙන මෙන්න මේ වත්කම් කියන ඒවා. ව්‍යාපාරයක තියෙන මෙන්න මේ වත්කම් කියන ඒවා අයිති වන්නේ ඒ ව්‍යාපාරයට ඒවා යොදවපු පාර්ශවය. ඒ නිසා අපි කියනවා ව්‍යාපාරයක තියෙන වත්කම් යෙදෙව්වේ ඒ ව්‍යාපාරයේ අයිතිකරු නම්. ව්‍යාපාරයක තියෙන වත්කම් යෙදෙව්වේ ඒ ව්‍යාපාරයේ අයිතිකරු නම්. අපි කියනවා ඒ ව්‍යාපාරයේ වත්කම් වල අයිතිකරුව වෙන්නේ ඔන්න ඔය ව්‍යාපාරයේ අයිතිකරුව. මෙන්න මේ අයිතිකරුට හිමි ප්‍රමාණයට තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා නැත්නම් හිමිකම කියලා. එහෙනම් අපි හොඳට මතක තියාගන්න හිමිකම කියලා කියන පුතේ ව්‍යාපාරයක තියෙන වත්කම් සම්බන්ධව ඒ ව්‍යාපාරයේ අයිතිකරුට පවතින අයිතියට අපි කියනවා හිමිකම කියලා. ව්‍යාපාරයක පවතින වත්කම් සම්බන්ධව ඒ ව්‍යාපාරයේ අයිතිකරුට පවතින අයිතියට අපි කියනවා හිමිකම කියලා. ඉතින් ඔයා දන්නවා සමහර ව්‍යාපාරවලට මොනවා හරි ගන්න ඕන වුණාම අයිතිකරුව ගාව මුදල් නැත්නම් පස්සේ සල්ලි ගෙවන්නම් කියලා ණයට ගේන අවස්ථා තියෙනවා. එතකොට අපි කියනවා අපි ණයට ගේනකොට අපි දන්නවා ඒක මොකද්ද? වගකීමක් කියලා. හිතන්නකෝ අපි ගේනවා කියලා යන්ත්‍රයක් පුතේ. මම මෙතන වත්කම් ගොඩට ගන්නවා යන්ත්‍රය කියලා. එතකොට මේ යන්ත්‍රය දුන්නේ අයිතිකරුවද? නෑ. මේ යන්ත්‍රයේ අයිතිකරුව මම මේ පැත්තට ගන්නවා කවුද? වගකීමක්. ඒ කියන්නේ අපි ආපසු මේ යන්ත්‍රයේ සල්ලි ගෙවන්න ඕනේ. එතකොට අපිට පේනවා පුතේ වත්කම් යදවපු දැන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. අපි කියන පාර්ශව දෙකක් ඉන්නවා. එක්කෙනෙක් අයිතිකරුවත් වත්කම් යදවනවා. ඒ වගේම ව්‍යාපාරයට වෙනත් ණයටත් වත්කම් යොදවා ගන්න පුළුවන්. හැබැයි අයිතිකරුවගේ වත්කම් ආපසු දෙන්න ඕනේ කියලා අපි එහෙම කියන්නේ නැහැ. හැබැයි ණයට ගත්ත වත්කම් තියෙනවා නම් ඒ ගත්ත ණය ප්‍රමාණය අපි ආපසු ගෙවන්නම ඕනේ නිශ්චිත පරිදි. ඒ කාලවලට මාසින් මාසෙට. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ ව්‍යාපාරවල පවතින වත්කම් වල අයිතිය පවතින පාර්ශ්ව දෙකක් ගැන අපි හඳුනාගත්තා. එකක් ඒ ව්‍යාපාරයට වත්කම් යොදවපු අයිතිකරුවා නැත්නම් අපි කියන හිමිකම නැත්නම් ප්‍රාග්ධනය. අනිත් එක ඒ ව්‍යාපාරයට වත්කම් යොදවපු බාහිර පාර්ශවය අපි ආට කියනවා වගකීම් කියලා. right. එහෙනම් ලියා ගන්න නෝට් එකක් හිමිකම කියන එක යටතේ. හිමිකම ලියන්නේ ඒක යටතේ. ව්‍යාපාරයකට
ව්‍යාපාරයකට එම ව්‍යාපාරයේ අයිතිකරු විසින් ව්‍යාපාරයකට එම ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවන ලද වත්කම් වරහන් ඇතුලේ සම්පත් වරහන් වහලා පිළිබඳව එම ව්‍යාපාරයේ අයිතිකරුට පවතිනා වූ අයිතිය හිමිකම නැතහොත් ප්‍රාග්ධනය ලෙස හඳුන්වනු ලබයි. right. ඔන්න උදාහරණයක් තියෙනවා නිබන්ධය. හොඳට බලන්න. ව්‍යාපාරයක ලක්ෂ 8ක වත්කම් ඇතැයි සිතමු. වත්කම් කොච්චරක් තියෙනවද කියන්නේ ඔන්න මම උඩින්ම ලියනවා. වත්කම් තියෙනවලු රුපියල් ලක්ෂ 8ක. හරිද? ඒ කියන්නේ මේ වත්කම් ගොඩ තියෙනවලු ලක්ෂ 8ක. ඒතර අපි දන්නවා වත්කම් අයිති වෙන්න පුළුවන් දෙන්නෙක්ට කවුද අයිතිකරු සහ වගකීම් කියන කෙනා. නැත්නම් හිමිකම සහ වගකීම්. එසේම 2,50,000ක බැංකු ණයක් ඇතැයිද සිතමු. වගකීම තියෙනවලු කොච්චරද? රුපියල් 2,50,000ක් තියෙනවලු වගකීම. තියෙනවලු 2,50,000. වත්කම් ලක්ෂ 8න් 2,50,000ක් බැංකු ණය බේරුම් කිරීම සඳහා භාවිතා කළ යුතු හේයින් අයිතිකරුවන්ට හිතුරු වන්නේ 5,50,000. ඔන්න හිමිකම මං හොයලා කියනවා. මේ වත්කම් ලක්ෂ 8ක් තිබිලා ඒ වත්කම් ලක්ෂ 8න් අපි අර වගකීමක් තියනවා කියනවා කොච්චරද 2,50,000. ඔන්න තේරුම් ගන්න පුතේ. ව්‍යාපාරේ තියෙන වත්කම් ලක්ෂ 8න් අපි මේ ණය ටික ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේ ණය කියන 2,50,000 අපි ගෙවන්න ඕනේ පුතේ. ව්‍යාපාරයට තියෙන මේ ලක්ෂ 8ේ ණයෙන් මේ ලක්ෂ 8ේ මුදල් වලින් අපි මෙන්න මේ ණය කියන 2,50,000 අපි ගෙවන්න ඕනේ. ගෙවුවට පස්සේ අපේ ව්‍යාපාරය ඇතුලේ ඉතුරු වෙනවා වත්කම් ටික. බලන්න කොහොමද හොයන්නේ? මෙන්න මේ ලක්ෂ 8න් අපි අඩු කරනවා. අපි ගිණුම්කරණයේ වරහණක් ඇතුලේ වටිනාකමක් ලියන්නේ පුතේ අඩු කරනවා කියලා පෙන්නන්න. අපි ගිණුම්කරණයේ වරහණක් ඇතුලේ වටිනාකමක් ලියන්නේ ඍණ කියලා පෙන්නන්න. ඔයගොල්ලෝ අර ඍණ ලකුණ පෙන්නන්නේ වෙනදා මෙහෙම. ගණිතේ ඒක වෙනුවෙන් තමයි මේ යොදන්නේ. එතකොට මේක අඩු කරාම එනවා 5,50,000ක වත්කම් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. තියෙන වත්කම් ප්‍රමාණය ලක්ෂ 8න් වගකීම් ටික ඔක්කොම එකතු කළාම 5,50,000ක් එනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? හිමිකම කියලා. ඔන්න ඔයාලට ඊළඟ පිටුවේ නිබන්ධන ඊළඟ පිටුවේ ඕක ලියන්න ඕනේ ඉඩ තියලා තියෙනවා. මෙන්න මේ ගණනය කරපු විදිය ලියලා තියාගන්න කොහොමද හිමිකම හෙව්වේ. කොහොමද හෙව්වේ? වත්කමෙන් වගකීම අඩු කරලායි අපි හෙව්වේ. right. ඊළඟ කොටසට අපි එනවා පුතේ. ඒ තමයි මෙන්න මේ ආදායම් සහ වියදම් ගැන ඉගෙන ගන්න ඕනේ. right. මගේ පුතාලා දන්නවද ව්‍යාපාරයක නැත්නම් කොහොම හරි ලාභ හොයන විදිය? අර දන්නවද ලාභ හොයන්නේ කොහොමද? ලාභ හොයන්නේ කොහොමද ඔයාලා පුතේ? ඔයාලා ලියනවා ලාභය හෝ අලාභය. සමහර විට ලාභ වෙන්න පුළුවන්, සමහර විට අලාභ වෙන්න පුළුවන්. ලාභය හෝ අලාභය සමානයි ආදායම් ඍණ වියදම්. ඒ කියන්නේ ව්‍යාපාරය සතු ආදායම් වලින් ඒ ව්‍යාපාරය සතු වියදම් අඩු කරන්න. ව්‍යාපාරය සතු ආදායම් වලින් ඒ ව්‍යාපාරය සතු වියදම් අඩු කරන්න පුතේ. අඩු කළාට පස්සේ එනවා මොකද්ද? අපිට ලාභයක් හෝ අලාභයක් කියන එක එනවා.
එනිසා මතක තියාගන්න ව්‍යාපාරයක වියදම් වලට වඩා වැඩිපුර ආදායම් පැවතුනොත් මොකද කිව්වේ වියදම් වලට වඩා වැඩියෙන් ආදායම් තිබුණොත් අපි කියනවා එතන ඉන්නේ මොකද්ද ලාභයක් කියලා. වියදම් වලට වඩා ආදායම් වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් ලාභයි. ඒ වගේම පුතේ ව්‍යාපාරවල ආදායම් වලට වඩා වැඩියෙන් මෙන්න මේ කියන ආදායම් වලට වඩා වැඩියෙන් වියදම් පැවතුනොත් ආදායමට වඩා වියදම් තිබුණොත් අපි කියන එක මොකක් කියලාද? අලාභයි කියලා. right. ඔන්න තියෙනවා ආදායම් සහ වියදම් නිබන්ධනේ ලාභය සමානයි ආදායම් ඍණ වියදම් කියලා දීලා තියෙනවා මේ සමීකරණය. ලියන්නේ ඒක යටතේ ව්‍යාපාරයක ආදායම් වලින් වියදම් අඩු කර ව්‍යාපාරවල ආදායම් වලින් වියදම් අඩු කර ලාභ ගණනය කරනු ලබයි. ලාභ ගණනය කරනු ලබයි. ආදායම් වලින් වියදම් අඩු කර ලාභ ගණනය කරනු ලබයි. එහිදී ව්‍යාපාරයේ වියදම් වලට වඩා ආදායම් පවතින්නේ නම් එය ලාභයක් ලෙස හඳුන්වන අතර ව්‍යාපාරයක ආදායම් වලට වඩා වැඩියෙන් වියදම් පවතින විට එය අලාභයක් ලෙසද හඳුන්වනු ලබයි. ආදායමක් කියලා කියන්නේ මොනවද පුතේ? හරි. ආදායමක් කියලා කියන්නේ අයිතිකරු විසින් යොදවන යෙදවීමක් නිසා නෙමේ වෙන කුමක් හෝ හේතුවක් නිසා මෙන්න මේ හිමිකම වැඩි වෙනවට හිමිකම නැත්නම් අපි කියන ප්‍රාග්ධනය කියන එක වැඩි වෙන්න ඕනේ. මොකද්ද? අයිතිකරු සිදු කරන යම්කිසි යෙදවීමක් නිසා නොව වෙන කිසියම් හෝ යෙදවීමක්. ඒතර අපි ඊළඟට එන ගිණුම්කරණේ ඊළඟට එන වීඩියෝ ක්ලිප් එකේදී අපි උගන්වනවා මේ කොටස් ටික ගණනය කිරීම එක්ක. ඒ නිසා දැනට ඔන්න පාඩම් කරලා මතක තියාගන්න ආදායමක් කියලා කියන්නේ මොකද්ද? ඔන්න කියනවා නිබන්ධනේ අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩිවීම. අයිතිකරු විසින් කරන ප්‍රාග්ධනය නිසා හිමිකමේ වැඩිවීම නෙමේ වෙන කුමක් හෝ නිසා හිමිකමේ වැඩිවීම මේ කියන්නේ. උදාහරණ ඔන්න දීලා තියෙනවා බඩු විකුණනවා අපිට පොලී ලැබෙනවා අපිට කුලී ලැබෙනවා අපිට ආදායම් ලැබෙනවා එක ඒවා. වියදම් කියන්නේ මොනවද? වියදම් කියලා කියන්නේ පුතේ ඔන්න කියනවා ගැන්ලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම හැරෙනකොට අනිත් අඩුවීම. ඒ කියන්නේ අයිතිකරු නිසා හිමිකමේ අඩුවීමක් නෙමේ අනිත් හැම අඩුවීමක්ම අපි කියන්නේ වියදම්. දෙපැත්ත කියවනේ. අයිතිකරු නිසා හිමිකමේ වැඩිවීමක් නෙමේ අනිත් හැම වැඩිවීමක්ම ආදායම්. අයිතිකරු නිසා හිමිකමේ වැඩිවීමක් නෙමේ අනිත් හැම වැඩිවීමක්ම ආදායම්. ඒ වගේම කියනවා අයිතිකරු නිසා හිමිකමේ අඩුවීමක් නෙමේ අනිත් හැම අඩුවීමක්ම වියදම් කියලා අපි කියනවා. අයිතිකරු නිසා හිමිකමේ වැඩිවීමක් නෙමේ හැම වැඩිවීමක්ම තියෙනවා. ඒවා ටික අපි ආදායම්. අයිතිකරු නිසා හිමිකමේ අඩුවීමක් නොවේ අනිත් සෑම අඩුවීමක්ම වියදම් කියලා අපි කියනවා. එතකොට විදුලි වියදම් දුරකථන වියදම් ගන්න පුළුවන්. එහෙනම් මගේ පුතේ ඔන්න අපි අද සාකච්ඡා කරලා අවසන් කළා දෙවෙනි පාඩම තුල ඇතුළත් වුණ විශේෂ කොටසක් ඒ තමයි මූල්‍ය ගිණුම්කරණය හා සම්බන්ධ ප්‍රධාන මාතෘකා සහ ප්‍රධාන කොටස් ටිකක් ඔයගොල්ලන්ට කියලා දුන්නා. එතකොට
ඔයගොල්ලෝ මෙන්න මේ කොටස් හොඳින් මතක තියාගන්න ඕනේ. මෙතන අපිත් එක්ක ඉන්නවා සමහර අය සාමාන්‍ය පෙළ කරන අතර සම්බන්ධ වෙන අය ඉන්නවා අපිත් එක්ක. සාමාන්‍ය පෙළ අවසන් වෙලා උසස් පෙළට කලින් ප්‍රතිඵල එන්න කලින් අපිත් එක්ක සම්බන්ධ වෙන අය ඉන්නවා. ඒ වගේම උසස් පෙළ කරන ගමන් අපිත් එක්ක සම්බන්ධ වුණ අය ඉන්නවා. ඒ නිසා හැමෝටම කියන්නේ පුතේ මේක හොඳින් පාඩම් කරලා තියාගන්න. ආදායම් වියදම් මේ කොටස් මොනවද කියලා. මොකද අපි ඊළඟ කොටසේදී ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ කියන කොටස් පිළිබඳවයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් සම්බන්ධ. මම ඊළඟ කොටසේ ගණන් හදන්න පටන් ගන්නවා. ගණන් හදනකොට පුතේ ඔයාට වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන ඒවා මතක තිබුණේ නැතොත් ඔයාට මේ වැඩේ කරන් යන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා අන්න හොඳට ඔය ටික පාඩම් කරන්න. එන අපි ඊළඟ කොටසදී හමු වෙමු. එතකම් ඔයගොල්ලෝ හැමෝටම හොඳින් වැඩ ටික කරගන්න සුබ පතනවා. හැමෝටම ආයුබෝවන් උත්සාහයි ජය වේවා.